ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුතා කාලේන ධම්ම සවණං ඒතම් මංගල මුත්තමං කියන මේ ගාථාව. මේ ගාථාව තුල මංගල කාරණා පහක් ඇතුළත් වෙලා තියෙනවා. ගාරවෝච ගරු කළ යුත්තන්ට ගරු කිරීම, ගරු කළ යුතු පුද්ගලයන්ට ගෞරව සත්කාර කිරීම. නිවාතෝච යටහත් පැවතුම් ඇති බව. ඒ කියන්නේ උඩඟු නොවි, මාන්නක්කාර නොවි, බොහොම නිහතමානී කෙනෙක් බවට පත්වීම මංගල කාරණයක් කියනවා. සන්තුට්ඨීච ලද දෙයින් සතුටු වීම මංගල කාරණයක්. කතඤ්ඤුතා කියන්නේ කෙලෙහි ගුණ සැලකීම, කෘත ගුණ දන්නා බව. කෙලෙහි ගුණ තමන්ට උදව්වක් උපකාරයක් කරපු කෙනෙක් වෙනුවෙන් කෘත ගුණ සැලකීම මහා මංගල සූත්‍රය පෙන්වන මංගල කාරණය. ඊළඟට කාලේන ධම්ම ශ්‍රවණ, සුදුසු කාලේ ධර්ම ශ්‍රවණේ, බණ අහන්න ලැබෙන කාලේ බණ ඇසීම. ඒතම් මංගල මුත්තම. මේක මංගල කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ මේ ගාථාව තුල පෙන්නනවා. එතකොට මේ ගාථාව තුල සඳහන් වෙනවා ගරු කළ යුත්තන්ට ගරු කිරීම, යටහත් පැවතුම් ඇති බව, ඒ කියන්නේ උඩඟු නොවීම, ලද දෙයින් සතුටු වීම, කෘත ගුණ දන්නාකම, කෙලෙහි ගුණ සැලකීම, සුදුසු කාලයේ ධර්ම ශ්‍රවණයේ මංගල කාරණා හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අපි එකින් එක තේරුම් ගන්න උත්සාහයක් ගමු. පින්තුනි, ගරු කළ යුත්තන්ට ගරු කිරීම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. පිදිය යුත්තන් පිදීම, ගරු කළ යුත්තන්ට ගරු කිරීම. මේ කාරණා මේ මහා මංගල සූත්‍රයේ බොහෝ තැන්වල එක වගේම කාරණා සඳහන් වෙනවා. එතකොට මේවා නැවත නැවත මතු කරමින් බුදුරජාණන් වහන්සේ හැම පැත්තකින්ම පෙන්වන්නේ කෙනෙක්ගේ ජීවිතේට දැන් හිතන්න මේ කාරණා ඔබ ජීවිතේ ඇති කරගන්නේ ගරු කළ යුත්තන්ට ඔබ ගරු කරන්නෙත් නැහැ. ඔබ මාන්නක්කාරක වෙයි බොහොම උඩඟු විදිහට ජීවත් වෙනවා. කිසිම විදිහකට ලද දෙයින් සතුට කොච්චර ලැබුණත් මදි. තෘප්තිමත් වීමක් නැහැ. ඊළඟට කිසිම කෘත ගුණයක් නැහැ. බණ අහන්නෙත් නැහැ. හැබැයි බණ ඇසීමට පුරුද්දක් ආසාවකුත් නැහැ. කොච්චර බණ ගියා බණ අහන්න උවමනාවකුත් නැහැ. හැබැයි අපි හිතමු මෙයා මහා මංගල සූත්‍රය කියා ඉන්නවා. මහා මංගල සූත්‍රය කියන මේ ගාථා කටපාඩම්. නමුත් ඔබ හිතන්න ඔබේ ජීවිතයේ ප්‍රායෝගිකව මේ ධර්මයේ ප්‍රතිඵල, මේ මංගල සූත්‍ර ප්‍රතිඵල ඇති කරගන්න නම් ඔබ ප්‍රායෝගිකව මේ දේශනා ජීවිතයට ඇතුල් කරගන්න. ඒ නිසා ගරු කළ යුත්තන්ට ගරු කිරීම, බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට ඒ ගරු සත්කාර කිරීම, ඊළඟ ස්වාමීන් වහන්සේලාට ගරු කිරීම. එදා ඉඳන් අපේ පැරැන්න තුල තිබුණා කතා කරන ව්‍යවහාර භාෂාවේ පවා ස්වාමීන් වහන්සේලාට නිකන් යාළුවන්ට වගේ කතා කරන්නේ. එහෙමයි අවසරයි. ඒ විදිහට මිනිස්සු තුල තිබුණ කතා කරන භාෂාව, ව්‍යවහාර භාෂාවේ පවා යම්කිසි ගෞරවනීය ගරු කළ යන ස්වභාවය. ඊළඟට ස්වාමීන් වහන්සේ නමක් වඩිනකොට සමහරලාට මිනිස්සු ඈතින් දකින්නකොට වැඳ ගන්නවා. අපිට මේ ස්වභාවයේ ලංකාවේ දැන් එන්න ගිලිහිලා වුණාට අපිට පේනවා තායිලන්තේ වගේ, බුරුමේ වගේ රටවල් දිහා ගත්තාම. අපි පසුගිය මාසේ තායිලන්තයට මේ මාසේ මුල වැඩම කරා. ඒ වැඩම කරපු අවස්ථාවල, කලින් අවස්ථාවලත් අපි තායිලන්තයට වැඩම කරද්දී අපි දකිනවා ඒ මිනිස්සු තුල පුදුමාකාර සද්ධාාවක් තියෙන. ස්වාමීන් වහන්සේ නමක් දකින්නකොට ඒ මිනිස්සු පපුවට අත් දෙක තියලා වැඳගෙන ඔළුව පාත් කරලා වැඳ ගන්නවා. පාරක ගියත්, බස් එකකට ගියත්, ඊළඟට ගුවන් තොටුපළකදී වුණත් ඒ හැම සේවකයෙක්ම ස්වාමීන් වහන්සේලා දකින්නකොට බොහෝම ගෞරවයෙන් වැඳගෙන ඉඩ දීලා අවසර දෙනවා. එතකොට ඒ වගේ අපිට පේනවා මේ ගරු කළ යුත්තන්ට ගරු කිරීම, පිදිය යුත්තන් පිදීම. මේ ගරු කිරීම බුදුරජාණන් වහන්සේ පෙන්නා මේ විදිහට ඇවිල්ලා. ඊළඟට ත්‍රිවිධ චෛත්‍ය. අද අපිට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වැඩ ඉන්නේ ශාරීරික 13 වහන්සේලා තැන්පත් ශාරීරික චෛත්‍ය, පාරිභෝගික පරිහරණය කරපු පූජනීය වස්තු තැන්පත් වෙන්න පුළුවන් එක්ක බෝධීන් වහන්සේලා, උද්දේශික කියන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා. මෙන්න මේ ත්‍රිවිධ චෛත්‍ය, මේ චෛත්‍ය අසල ඉස්සර මිනිස්සු පන්සල් භූමියකට ඇතුල් වුණත් පන්සලේ කෑකෝ ගහන්නේ නැහැ. ඒක ගෞරවයක්, ගරු කිරීම. ඊළඟට පන්සල් භූමියකට ඇතුල් වෙනකොට මිනිස්සු ආය අමුතුවෙන් බෝඩ් දාන්න ඕනේ පාවහන් ගලවන්න කියලා. ඒ මිනිස්සු දන්නෝ ඈතදීම ඒ භූමියට ඇතුල් වෙන්න පෙර පාවහන් ගලවලා බොහොම ගෞරවයෙන් සමහරු පන්සල් භූමියට ඇතුල් වෙන තැනම පන්සල් ඒ බිමට අතගාලා වැඳලා තමයි ඉස්සර පරණ මිනිස්සු ඇතුල් වෙන්නේ. අපිට පේනවා සමහර ඈත ගම්මානවල
අපි ධර්ම දේශනාවට ලංකාව පුරා වඩිනකොට සමහර ගම්මානවල මිනිස්සු අපි බණ කියද්දී ඒ අය ඒ බණ කියන අතරතුර ඒ ළඟ පාරක බයිසිකලයක් පැදගෙන ගියත් එතනට ඇවිල්ලා බයිසිකලෙන් බැහැලා තල්ලු කරගෙන යනවා. එහෙම අය තාම සමහර ගම්මානවල ඉන්නවා. මේ ස්වභාවය අපි ගොඩක් දකිනවා බුරුමේ වගේ රටවල් වලට යනකොට. ස්වාමීන් වහන්සේලා පාරේ වඩිනවා දැක්කොත් මෝටර් සයිකලයක ආවත් ඒ බයිසිකලේ නවත්තලා එතනදී උන්වහන්සේ පහු වෙනකන් ටික දුරක් තල්ලු කරගෙන ගිහිල්ලා නැගලා යනවා. එතකොට අපිට පේනවා මේ මිනිස්සු තුළ මොනතරම් ගෞරවයක් තියෙනවද? මොනතරම් භක්තියක් තියෙනවද? ඒ නිසා බෝධීන් වහන්සේ නමක් අසලදී, චෛත්‍යයක් අසලදී, පුදබිමක් අසලදී අපේ පැරණන්ට තිබුණ වාහනයක් එලවගෙන ගියත් සමහරු ඒ චෛත්‍යයක් ළඟදී චුට්ටක් වාහනෙන් සීට් එකේ නැකෙනෙක් හිතන්න පුළුවන් ඕවා කරන්න ගිහලා මේ වාහන හප්පගෙන මේ අනතුරු කරන වැඩ කියලා. හැබැයි ඒක ගෞරවයක් හැටියට ඒ අය බොහොම සිහියෙන් සීට් එකෙන් චුට්ටක් ඉස්සිලා හරි ඒ ගෞරව දැක්වුවා. එතකොට මේ නවත්තලා පාර මැද්දේ නවත්තලා වැඳිලා යන එකක් නෙමෙයි. හැබැයි ඒ ගෞරව කිරීම. මෙන්න මේ ගෞරව දැක්වීම ඊළඟට වාහනයකට නැග්ගත් තුනුරුවන් ගුණ සිහි කරලා බුදු ගුණ සිහි කරලා මේ යන ගමනේ මට අනතුරක් නොවේවා, මේ වාහනයෙන් තව කෙනෙකුට අනතුරක් නොවේවා, තුනුරුවන්ගේ ගුණයෙන් සියලු දෙවියන්ගේ පිහිටෙන් මාවත් මේ යන පිරිසත් ආරක්ෂා වේවා කියලා කෙනෙක් ඒ වාහනේ අතගාලා වන්දනා කළ එහෙම තමයි ගමන පිටත් උනේ. එතකොට මේ වගේ මිනිස්සු තුළ තිබුණ යහපත් අර ගරු කළ යුතු. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මේ වාහන වලට වඳින්න පිස්සුවටද කියලා. ඒක තමයි ගරු කළ යුත්තන්ගේ ස්වභාවය. තමන් හම්බ කරගෙන කන දේ. තමන් ජීවත් වෙන දේ. ඒ නිසා ඉස්සර මිනිස්සු ඔබ දැකලා ඇති උදැල්ලට වඳිනවා. ඇයි කුඹුරු කරන මිනිස්සු උදැල්ලට තමන් ජීවත් වෙන්නේ ඒකෙන්. තමන් කුඹුරක් කරලා තමන් වපුර ගන්න ඒකෙන්. හාල් ටිකට අතගාලා වඳිනවා. වී ටිකට වඳිනවා මිනිස්සු. ගහකට නගින්න පෙර පරණ මිනිස්සුන්ගේ තිබුණා ඒ ගහට වැඳලා තමයි ඒ ගහට නගින්නේ. ඊළඟට ගහක් කපන්න පෙර බලනවා මේ ගහේ උක්ෂ දේවතාවරු ඉන්නවද? ගිහිල්ලා ඉල්ලීමක් කරලා. දැන් ඔබ බලන්න දුටුගැමුණු රජුරු මේ රටම එක්සේසත් කරපු රජුරු පාරමී පුරාගෙන ආවේ මහා සෑයක් ඉදි කරලා ඒ පාරමී පුරා ගන්නාපු රජුරු රුවන්වැලි සෑය ඉදි කරන භූමියේ තිබුණ රන් තෙලඹු ගස මේ ගහ විමාන කරගෙන හිටිය ස්වර්ණමාලී කියන දෙව්දුව රජ්ජුරුවන්ට තිබුණා ගිය ගමන් මෙතන හොඳයි මෙන්න මෙතන තමයි චෛත්‍ය හදන්නේ ඉක්මනට බිම සුද්ධ කරන්න ওই ගස් ටික ඔක්කොම කපලා දාන්න කියලා ගස් ටික කපන්න. හැබැයි රජතුමා කොච්චරනම් ඒ ගරු කළ යුත්තන්ට ගරු කරනවද? මේ ගහ ළඟට ගිහිල්ලා බැලුවා මේ ගහ විමාන කරගත් දෙවි දේවතාවරු ඉන්නවද? ගිහිල්ලා ඉල්ලීමක් කරා මම මෙතන චෛත්‍යයක් ඉදි කරනවා. පූජනීය චෛත්‍යයක්. ඒ නිසා මේ ගහෙන් වෙන විමානයකට යන්න කිව්වා මේ ගහ මට කපන්න වෙනවා. හැබැයි මේ දෙව්දුව කැමති වුණේ නැහැ මේ විමානේ අතහැරලා යන්න. රජුරු ඉදිරියේ පෙනී ඉඳලා කිව්වා නෑ මං යන්නෙම නෑ කිව්වා. දෙවනි වතාවේ ආයෙමත් ඇවිල්ලා පහෝදා ඉල්ලීමක් කරා ඔබට මේ විමානේ අතහරින්න වෙනවා. ඔබ මෙතනින් ඉවත් වෙන්න. මට මේ ගහ කපන්නම වෙනවා. දැන් බලන්න ඔබ දන්නවා රජුරුව කියන්නේ රටේ භූමිපති කියනවා. රටේ මුළු භූමියේම අයිතිකාරය. ආයි මේ කාටවත් මේ ගහක් කපන්න මොකද මේ මිනිස්සෙක් පේන ඉන්න කෙනෙක් අනේ යන්න වෙන එහෙම රජුරුවන්ට එහෙම කාටවත් පින්සෙන්ඩු වෙන්න ඕනේ නැහැ. මමයි රජා කියලා කපලා දාන්න තිබ්බනේ. හැබැයි රජුරුව කොච්චරනම් නිහතමානීද බලන්න දෙවනි වතාවෙත් ඇවිල්ලා රන් තෙලඹු ගහ ළඟට ඇවිල්ලා කිව්වා මම මෙතන චෛත්‍යයක් ඉදි කරනවා. ඔබ වෙන විමානයකට යන්න මේ ගහ කපන්න වෙනවා. තුන්වෙනි දවසෙත් ආවා. ඒත් මේ දෙව්දුව විමානෙන් යන්න කැමති නැහැ. ඒ වෙලාවේ රජුරුව කියනවා මම මෙතන පූජනීය මහා සෑයක් ඉදි කරනවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. උතුම් 13 වහන්සේලා තැන්පත් කළ ලෝක පූජිත සෑයක් ඉදි කරනවා. ඒ නිසා ඔබ මේ පින් අනුමෝදන් වෙන්න. ඔබ මේ මහා සෑය ඉදි කරන්න තුනුරුවන්ට ගරු කරලා මේ විමානෙන් ඉවත් වෙන්න කිව්වා. අන්න ඒ වෙලාවේ දෙව්දුව ඉල්ලීමක් කරා. දැන් රජුරුවන්ට මෙහෙම ඉල්ලීම් කරන්න ඕනේ. දෙව්දුව ඉල්ලීමක් කරා හරි මං වෙන විමානයකට යන්න. ඒ විමානයකට යන්නේ ඔබ එක පොරොන්දුවක් වෙන්න කිව්වා. ඒ මොකක්ද රජුරුව? ඒ තමයි මෙතන ඉදි කරන මහා සෑයට මගේ නම යොදන්න කිව්වා. හැබැයි රජුරුව කැමති වුණා. හොඳයි ඔබේ නම මොකද්ද? මගේ නම තමයි ස්වර්ණමාලී. ඒ වෙලාවේ ස්වර්ණමාලී දෙව්දුවගේ ඒ නම යොදන්න කැමති වුණා. අන්න ඒ නම තමයි අදට ස්වර්ණමාලී මහා සෑය නමින් හඳුන්වන්නේ. එදා රන් තෙලඹු ගසෙන් බැස ගිය
ඒ මහා සෑය ඉදි කරන්න තම විමානයේ පරිත්‍යාග කළ ගහෙන් බැසගිය දෙව්දුවට ගෞරවයක් හැටියට. එතකොට බලන්න දුටුගැමුණු රජුරෝ මේ ගරු කළ යුත්තන්ට ගරු කිරීම සතා සිව්පාවට පවා ගහකොළට පවා අතීත මිනිස්සු උයන්න පිහන්න ගත්තත් මුට්ටියට වඳිනවා හාල් ටිකට වඳිනවා මේ කන බොන දේ කෑම ටික කවදාවත් ඒ හාල් ටික පෑගෙන තැන්වල වීසි කරන්නේ නැහැ. ඊළඟට මේ විදියට බොහොම ගෞරවයෙන් තමයි ඒ ගෞරවේ ගරු කළ යුත්තන්ට ගරු කිරීම. සාමාන්‍ය මේ වැඩිහිටියන්ට ගරු කරන එක ඊළඟට අපි සාමාන්‍ය ගෞරවය කියලා මතක් වෙන බස් එක නැග්ගට පස්සේ වැඩිහිටි කෙනෙකුට සීට් එකක් දෙන එක ඒවත් ගරු කළ යුතු දේවල් කළ යුතු දේවල් යුතුයකම්. හැබැයි මේක ටික ටික පහළට ඇවිල්ලා මිනිස්සු තුළ පුදුමාකාර මේ ගෞරවයක් අපේ පැරැන්න තුළ තිබුණා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහා මංගල සූත්‍රයේ ගරු කළ යුත්තන්ට ගරු කිරීම මංගල කාරණයක් කියනවා. අන්නේ මංගල කාරණය තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත්තොත් ඔබ ඔබේ රටට ඔබේ ගමට ඔබේ ජාතියට ඔබ ගරු කරන්න පුරුදු වෙනවනම් බොහෝ වෙලාවට මිනිස්සුන්ට අපිට පේනවා බොහෝ අය විදේශ රටවල් වලට ගියාට පස්සේ ඔවුන් පුදුමාකාර විදියට ඒ රටවල් වලට ආදරය කරනවා පරිසරයට ආදරය කරනවා ගහකොළට සතාසිව් පාවට ආදරය කරනවා. ඒ නිසා කුණු ටිකක්වත් පාරවල් වල විසි කරන්නේ ඒවා වෙනම ඔවුන් අරන් තියෙනවා. ඒවා දාන්න වෙනම භාජන තියලා තියෙනවා. හැබැයි ඒ ගරු කිරීමක් නැති පුද්ගලයා තමයි කාලා පාරට විසි කරන වාහනයක ගියත් වීදුරුව පාත් කළ පාරට වීසි කරන. එතකොට මේ ස්වභාවය ඇති වෙන්නේ අර ගරු කළ යුත්තන්ට ගරු නොකිරීමේ පුරුදු මත. බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ මංගල කාරණයක් හැටියට පෙන්නවා ගාරවෝච ගරු කළ යුත්තන්ට ගරු කිරීම. දෙවැනි කාරණේ තමයි නිවාතෝච යටහත් පැවතුම් ඇති බව. ඒකට ධර්මයේ කියන උඩඟු නොවීම මාන්නක්කාර නොවීම. මේ මාන්නය කියලා කියන එක ධර්මාවබෝධයට බලපාන බොහෝම භයානක දෙයක්. බොහෝ සමහරුන්ට මේ මාන්නේ ඇති වුණාට පස්සේ සමහරු කුලය නිසා මාන්නේ ඇති ඔළුව ඉදිමෝ ගන්නවා. අපි අසවල් කුලේ මිනිස්සු පහත් කරන මනුස්සත්වයට නිග්‍රහ කරමින් මිනිස්සු පහත් කරන අපි අසවල් කුලේ. ඊළඟට සමහරු සල්ලි නිසා අපි බොහොම ධනවත් අය අපි බොහොම උසස් අය මේ මිනිස්සු මොනුන්ද කියලා අනියර අහිංසක මිනිස්සුන්ව තමන්ගේ ධනය නිසා පහත් කරනවා. ඊළඟට තමන්ගේ උඩරට පහතරට බේද වෙන්න පුළුවන් වර්ණ බේ සමහර රටවල් වල වර්ණේ හැමේ වර්ණයේ මත කළු සුදු බේද තියෙන පුද්ගලයෝ තුල. එතකොට මේ වගේ පුද්ගලයන්ගේ වර්ණයේ මත, ජාතිය මත, කුලයේ මත, ගෝත්‍රයේ මත අපි අසවල් අය අපි මෙහෙමයි. එතකොට මේ විදිහට තමන්ගේ මේ මාන්නක්කාරකම ඇතිවීම තුල උඩඟු වීම තුල පුද්ගලයෙකුට ධර්මාවබෝධයට තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. එතකොට ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ එදා අභිනිෂ්ක්‍රමණය කරනකොට උන්වහන්සේ බෝසතාණන් වහන්සේ නමක් හැටියට වසර 29 දී අභිනිෂ්ක්‍රමණය කරේ උන්වහන්සේ මව්කුසින් බිහිවෙච්ච වෙසක් පුන් පොහෝ දවසේම ඉපදුනා චන්න සහජාත වස්තු අතර කෙනෙක්. චන්න ඇමතියත් ඒ වෙසක් පුන් පොහෝ දවසේම බෝසතාණන් වහන්සේ ඉපදිච්ච දවසේමයි උපන්නේ චන්න. යසෝදරා ඒ වගේමයි සතර මහා නිධානයක් උන්වහන්සේ වෙනුවෙන් පහළ වුණා කියන ජය ශ්‍රී මහා බෝධියේ බෝ අංකුරයේ වජිරාසනයේ ළඟින් පහළ වෙන්නේ ඒ වෙසක් පොන් පොහෝ දවසේ. මේ චන්න තමයි එදාම ඉපදිච්ච චන්න තමයි පුංචි කාලේ ඉඳන් එකට හැදී වැඩුණා. යාළුවා මිත්‍රයා. එතකොට එදා රථාචාර්යවරයා හැටියට බෝසතාණන් වහන්සේගේ මේ අස්ව රථය පදවමින් Taman එක්ක ළඟින් හිටියේ. ඒ වගේම මේ සියලු කටයුතු වලට උපකාර කරපු කෙනා. එදා අභිනිෂ්ක්‍රමණය කරේ කන්ත කසු පිට නැගලා යනකොට චන්නත් එක්ක තමයි අනෝමා නදිය අසලට එනකම්ම මේ ගමන ආවේ. ඇවිල්ලා එතනදි තමයි කෙස් වැටිය කපලා අහසට විසි කරලා ගටිකාර බ්‍රහ්ම දෙවියන් අහසෙන් ඇවිල්ලා පූජා කරපු සිවුරු පිරිකර දරාගෙන අනෝමා නදියෙන් එතර වෙලා තනියම විමුක්තියක් හොයාගෙන පිටත් වෙලා යන්නේ. මෙන්න මේ චන්න පස්සේ පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ චන්නට අර මාන්නේ උඩඟුකම කියන එක ඉස්මුදුනටම වැදිලා තිබ්බ කෙනෙක්. චන්න කිසිම කෙනෙකුට කීකරු නැහැ. දැන් මේ බුද්ධ ශාසනයේ ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟට ඊළඟට හිටපු ශ්‍රේෂ්ඨතම භික්ෂුන් වහන්සේලා දෙනම තමයි සරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. උන්වහන්සේලා අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී සම්පූර්ණ කරගෙන ඇවිල්ලායි අගසව් තනතුරු ලබන.
ඊළඟ පිරිස තමයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා. කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ඇවිල්ලා තමයි 80 මහා ශ්‍රාවක තනතුරු ලබන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා, ඊළඟට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන ශ්‍රේෂ්ඨම කෙනා වෙන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේව ධර්මයේ හඳුන්වන්නේ තතිය ශ්‍රාවකයන් වහන්සේ තුන්වෙනි කෙනා. බුදුරජාණන් වහන්සේ ළඟට සරියුත් මුගලන් දෙනම ඊළඟට තුන්වෙනි කෙනා තමයි ශාසනයේ ප්‍රබලම මහා පිං ඇති කෙනා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. එතකොට මේ ශාසනය තුල මෙවැනි ගරු කළ යුතු ක්‍රමවේදයක් තිබුණා. ඒ ශ්‍රාවකයන්ගේ තිබ්බ ප්‍රඥාව, සීලේ, ගුණය, ඒ නුවණ මත ඊළඟට උපසම්පදා පිළිවෙලක ධර්මයේ ගරු කරන ක්‍රමයක් තියෙනවා. පළවෙනියටම පැවිදි වෙලා රහත් වෙච්ච අය අතර පළවෙනිම කෙනා තමයි අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ. බුද්ධ ශාසනයේ ප්‍රථම භික්ෂූන් වහන්සේ. ඊළඟට පස්වක භික්ෂූන් වහන්සේලා යසකුල පුත්‍රය ඇතුළු යාළුවෝ 54 දෙනා. තිංස වග්ගීය භික්ෂූන් වහන්සේලා. ඊළඟට උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු 1000ක් දෙනා. එතකොට මේ වගේ මේ බුද්ධ ශාසනය තුල වැඩිහිටි පිළිවෙලක් තියෙනවා, ගරු කළ යුතු පිළිවෙලක්. හැබැයි මේ චන්න කාටවත් කීකරු නැහැ. අගසව් දෙනමටවත් 80 මහා ශ්‍රාවක කිසිම කෙනෙකුට මහරහතන් වහන්සේලා ඇවිල්ලා කිව්වත් චන්න කියන මේ මට අවවාද දෙන්න එපා කියනවා. මම බුදුහාමුදුරුවෝ කියන එක විතරයි කියලා මං අහන්නේ. මම මේ පුංචි කාලේ ඉඳන් උන්වහන්සේගේ එකට මාලිගාවේ හැදී වැඩුණේ. මමයි එදා එක් කරගෙන ගියේ මේ කන්ත කස්සය එක්ක අබිනිෂ්ක්‍රමණය කරනකොට ඔයාලා ඉන්න එපා කියනවා මට මේ ලොකු අවවාද දෙන්න. මෙහෙම කියලා කිසිම කෙනෙකුගේ අවවාදයක් පිළිගන්නේ මේ නිසාම චන්න බොහොම ටිකක් දරුණු කෙනෙක්, ටිකක් අකීකරු කෙනෙක්, භික්ෂුන් වහන්සේලා එක්ක වුණා ටිකක් වාද විවාද වලට රණ්ඩුවට එන කෙනෙක්, කිසි කෙනෙකුට කීකරු නැති කෙනෙක්. අවසානයේ උනේ චන්නට ධර්මාවබෝධය කරගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන තෙක්ම උඩඟුකමේ මාන්නෙන් හිටියා, ධර්මාවබෝධය කරන්න බැරි වුණා. අවසානයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ පිරිනිවන් මංචකයේදී ආනන්ද හාමුදුරුවෝ අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ චන්න භික්ෂුව කාටවත් කීකරු නැහැ. තථාගතයන් වහන්සේට පමණයි කීකරු. මේ මහරහතන් වහන්සේලාට ධර්ම විනයකට කිසි කෙනෙක්ගේ කීමක් අහන්නේ නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ චන්න භික්ෂුව සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නේ කොහොමද කියලා ඇහුවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදීම දේශනා කරන ආනන්ද චන්නට වෙන කරන්න දෙයක් නැහැ. චන්නව පාලනය කරන්න, දමනය කරන්න තියෙන ක්‍රමේ බ්‍රහ්ම දණ්ඩනය දෙන්න කිව්වා. ඒක තමයි භික්ෂුවකට මේ බුද්ධ ශාසනය තුල දෙන දරුණුම දඬුවම. දඬුවම කියවට මේ කායික දඬුවම් නෙමෙයි. ධර්ම අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේ කායිකව ගහන දඬුවම් දෙනේවනේ. බුද්ධ ශාසනය තුල අතහැර දැමීම. ඒක තමයි කියන දරුණුම දේ. බුදුරජාණන් වහන්සේගේ ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි බ්‍රහ්ම දණ්ඩනේ පනවන්නේ කොහොමද? සංඝයා එකතු වෙලා සම්මත කරන්න කිව්වා. චන්නට දැනුම් දෙන්න කිව්වා. ආයි එතනින් එහාට භික්ෂුන් වහන්සේලා චන්න සම්බන්ධයෙන් කිසිම ඇසුරක් නැහැ. ධර්ම විනයෙන් චන්නට අනුග්‍රහයක් නැහැ. චන්නව අතහැරලා දාන්න කිව්වා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේ කරේ. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්ක චන්න නිවන් දකින්නේ ඒක තුල. චන්න තමන්ගේ තියෙන මේ උඩඟුකම මාන්නේ දුරු කරගෙන චන්නට ධර්මාවබෝධය කරන්න තියෙන මාර්ගය ඒකයි. බුදු ඇසින් දැකලයි මේ බ්‍රහ්ම දණ්ඩනේ පනවන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ අවසන් වෙලා පළවෙනි ධර්ම සංගායනාව අවසානයේ මහරහතන් වහන්සේලා එකතු වෙලා බ්‍රහ්ම දණ්ඩනේ සම්මත කරා. සම්මත කරලා චන්න භික්ෂුවට දැනුම් දුන්නා. හැබැයි දැන් චන්නට මේක දැනුම් දෙන්නත් භික්ෂුන් වහන්සේලා පිරිසක් ආනන්ද හාමුදුරුවෝ එක්ක යනකොට දැන් කට්ටිය සාමාන්‍ය අය රහතන් වහන්සේලාට බිය තැති ගැනීම නැති වුණාට සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා සාමණේර භික්ෂුන් වහන්සේලාට යම් කිසි බිය තැති ගැනීම තියෙනවා. උන්වහන්සේලා රහත් වෙලා නැත්නම් චන්නට ටිකක් බයයි අනිත් අය. දැන් චන්න හාමුදුරුවෝ ළඟට මේක බ්‍රහ්ම දණ්ඩනේ කියන්නත් පිරිසක් එක්ක තමයි ගියේ. එහෙම යනකොට දැන් චන්න අහනවා මේ කිව්වා තථාගතයන් වහන්සේ බ්‍රහ්ම දණ්ඩනේ පැනෙව්වා, සංඝයා බ්‍රහ්ම දණ්ඩනේ සම්මත කරා. චන්න ඔබ ළඟට ආවේ මේක දැනුම් දෙන්නයි කිව්වා. එතකොට චන්න නිකන් බොහොම උඩඟු මාන්නෙන් කියනවා මොකද්ද ඔය මහ ලොකු බ්‍රහ්ම දණ්ඩනේ කියලා ඇහුවා. මොකද්ද ඔය කියලා ඇහුවා. එතකොට කියනවා සංඝයා අද පටන් ඔබත් සමග කිසිම ඇසුරක් නැහැ කිව්වා.
සංඝයා ඔබට අවවාද අනුශාසනා කරන්නේ ඔබ අතහැරලා දැම්මා කියෝ. අන්න එහෙම කියනකොට තමයි උඩඟුකම මාන්නේ දුරුුනේ. අහෝ මන් නැසුණා නේද? අහෝ මං වෙනසුණා නේද? අයියෝ මට මොකද්ද මේ වුනේ කියලා චන්නට සිහිසුන් වුණා කියන. අවසානයේ චන්න සිහියාවට පස්සේ භික්ෂූන් වහන්සේ වෙනදා මාන්නෙන් හිටපු කෙනා කාටවත් කීකරු නැති කෙනා භික්ෂූන් වහන්සේලාගේ කුටිවලට ගිහිල්ලා වැඳලා කියනවා අනේ මට එහෙම කරන්න එපා, මට අවවාද කරන්න, මට ධර්මයේ කියලා දෙන්න. තථාගතයන් වහන්සේත් පිරිනිවන් පෑවා. අනේ මං තනි වුණා, මට අවවාද කරන්න කියනවා. දැන් බ්‍රහ්ම දණ්ඩනේ පනවල නිසා භික්ෂූන් වහන්සේලා කවුරුත් අවවාද කරන්න යන්නේ කියනවා චන්න මේ අන්න අර කුටියට යන්නකෝ, අර ස්වාමීන් වහන්සේ ළඟට යන්න කියලා. එතකොට චන්න අනේ දුවගෙන ගිහිල්ලා ඒ කුටියට ගිහිල්ලා දොරට ගහලා වැඳ වැටෙනවා. අනේ ස්වාමීනි මට අවවාද කරන්න, මට එහෙම කරන්න එපා. මං අද ඉඳන් කියන දේ අහන්නම්, මට මෙහෙම මට අවවාද කරන්න, මට ධර්මයේ කියන්න කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලාත් කියනවා මේ චන්න අන්න අර ස්වාමීන් වහන්සේ ළඟට යන්නකෝ, උන්වහන්සේ ළඟට යන්න කියනවා. එතකොට චන්න එතනටත් දුවනවා. මේ වගේ කොටියෙන් කොටියට ගිහිල්ලා චන්න හොඳටම අර උඩඟුකම මා වෙනදා කිසි කෙනෙකුට ඔළුව නමන්න නැති කෙනා, කිසි කෙනෙක් ළඟ දන ගහන්න නැති කෙනා, කිසි කෙනෙක්ගේ කීකරුකමක් නැති කෙනා දැන් වැඳ වැටිලා හැම තැනම පොඩි හාමුදුරු ළඟ ඉඳන් වැඳ වැටුණා. අනේ මට අවවාද කරන්න, අනේ මාව අතහරින්න එපා කී. අවසානයේ චන්න දැනගත්තා බුදුරජාණන් වහන්සේ මේ බ්‍රහ්ම දණ්ඩනේ පැනෙව්වේ මගේම තියෙන මාන්නේ නිසා, මගේ තියෙන උඩඟුකම නිසා. මමම මේ මාන්නේ නැමැති හුල ගලවලා ඉවත් කරගන්නවා කියලා චන්නම භාවනා කරන්න පටන් ගත්තා. ධර්මයේ දියුණු කරගත්තා. සමද විදර්ශනා වැඩුවා. ධර්මයේ දියුණු කරගෙන කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වුණා. ධර්මය අවබෝධ වෙනවත් සමගම බ්‍රහ්ම දණ්ඩනෙන් නිදහස් වුණා. සංඝයා කියනවා චන්න ඔබ දැන් බ්‍රහ්ම දණ්ඩනෙන් නිදහස් කියවා. එතකොට අපිට පේනවා බලන්න බුදුරජාණන් වහන්සේ අනාගතයේ දකින බුදුරජාණන් වහන්සේ මේ චන්නව දමනය කරගත්ත හැටි, ඒ උඩඟුකම මාන්නේ දුරු කරගත්ත ක්‍රමේ බ්‍රහ්ම දණ්ඩන. ඒ වගේ සමහර පුද්ගලයෝ ඉන්නවා කියලා කීකරුකමෙන් ආදරෙන් කරුණාවෙන් සමහර වෙලාවට හදන්න බැරි නම් ඒ වගේ අතහැර දැමීම තුළ සමහර වෙලාවට තමන්ම හිතනවා අයියෝ මට වෙච්ච දේ මාව අතහැරියා. ඇයි මට මෙහෙම කරේ, මගේම අඩුපාඩුකම් නිසායි මට මේක වුනේ කියලා හැදෙන්න උත්සාහ කරන පුද්ගලයෝ ඉන්න පුළුවන්. එතකොට ඒ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්ම දකින, ඒ පුද්ගලයන්ගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ දකින ලෞතර බුදුරජාණන් වහන්සේට පමණයි ඒ පුද්ගලයන්ගේ ස්වභාවයන් අඳුනගෙන ඒ පුද්ගලයන්ට ගැළපෙන විදිහට මේ වගේ පනවන්න පුළුවන්කම තියෙන. එනිසා පින්වතුනි මහා මංගල සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මංගල කාරණා අතර ගරු කළ යුත්තන්ට ගරු කිරීම මංගල කාරණයක්, ගහරවෝච ඊළඟට නිවාතෝච කියන්නේ යටහත් පැවතුම් ඇති බව, උඩඟු නොවීම, මාන්නය නැති කර ගැනීම මහා මංගල සූත්‍රෙ පෙන්නන මංගල කාරණය. ඊළඟ මංගල කාරණේ තමයි සන්තුට්ඨීච, ලද දෙයින් සතුටු වීම, ලැබිච්ච දෙයකින් සතුටු වෙන. සමහර වෙලාවට ඔබ අහලා ඇති ඔය ආර්ය වංශ දේශනා කියලා දේශනා තිබිලා තියෙනවා. ඉස්සර අනුරාධපුර යුගයේ මේ ආර්ය වංශ දේශනා අහන්න තිස්ස මහරාමේ ඉඳන් මිනිස්සු අනුරාධපුරයට යනවා කියනවා බුදු ගුණ සිහි කර කර ආර්ය වංශ දේශනා අහන්න. මේ ආර්ය වංශ දේශනාවල දැන් බුදුරජාණන් වහන්සේ මුලදිම පැවිදි වෙච්ච භික්ෂූන් වහන්සේලාට ඒ අයට සමහරු රජ පවුල් වලින් පැවිදි වෙනවා, සිටු පවුල් වලින් පැවිදි වෙනවා, බොහෝම සැප සම්පත් ඇති තැන් වලින් පැවිදි වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කියනවා පැවිද්ද නම් දුෂ්කරයි. සමහර වෙලාවට හොඳ සිවුරක් ලැබෙන්නත් පුළුවන්. සමහර වෙලාවට පාංශු කුල සිවුරක් ඔය විසි කරලා දාපු රෙදි කෑලි එකතු කරලා එක්ක මිනි ඔතපු රෙදි කෑලි එකතු කරලා සිවුරක් හදාගන්න වෙන්නත් පුළුවන්. කැමතිද කියලා අහන. එතකොට කියනවා අනේ ස්වාමීනි අපි කැමතියි කියලා මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ලැබිච්ච සිවුරකින් සතුටු වෙන්න කැමතියි. එතකොට ලද සිවුරකින් සතුටු වෙනවා. ඒක හොඳ දෙයක් වෙන්න පුළුවන්, ඉරිච්ච සිවුරක් වෙන්න පුළුවන්, සමහර පාංශු කුල විසි කරලා දාලා තිබ්බ සිවුරක් වෙන්න පුළුවන්. නිවනට යොමු කර සිත් ඇති භික්ෂුවකට ලද සිවුරෙන් සතුටු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා භික්ෂුන් වහන්සේලා පැවිදි වෙන්න එනකොට මුල් කාලේ බුදුරජාණන් වහන්සේ වදාලා
සමහර රජ පවුල්වල සිටු පවුල් වලින් දානමාන ප්‍රණීත විදියට ලැබෙන්නත් පුළුවන්. හැබැයි සමහර වෙලාවට දානෙ නැති වෙන්නත් පුළුවන්. පිණ්ඩපාතේ ගියත් පිලුණු වෙච්ච දෙයක්, ගොරෝසු දෙයක්, වළඳ ගන්න බැරි සමහරට යවහල් ටිකක් එහෙම දෙයක් ලැබෙන්නත් පුළුවන්. ඔබ අහලා ඇති අර සාගති ඇති වෙච්ච කාලේ වේරංජාවේ භික්ෂුන් වහන්සේලාට පිණ්ඩපාතේ ගියත් යවහාර අස්වැයන්ට දෙන යවහල් ටිකක් කින ලැබුණේ. ඒ ටික කොටලා පිටිකුලියක් වගේ හදාගෙන වැළඳුවා. ඒතර බුදුරජාණන් වහන්සේ අහනවා ඒ නිසා ලද පිණ්ඩපාතකින් සතුටු වෙන්න වෙනවා. අනේ ස්වාමීනි අපි කැමතියි කියන මේ උතුම් නිවන නැමැති අරමුණ උදෙසා ලද දෙයින් සතුටු වෙන්න අපි කැමතියි. ලැබිච්ච දෙයකින් වේලිච්ච දෙයක් වෙන්න පුළුවන්, තෙත දෙයක් වෙන්න පුළුවන්, කුසගින්න නිවා ගන්න පුළුවන් නම් ඒ ටික අපිට ඇති කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හොඳ රජවරු, සිටුවරු, හොඳ ආරාම, සෙනසුන්, විහාර හදලා පූජා කරන්න පුළුවන්. සමහර වෙලාවට ගල්ලෙනක ඉන්න වෙන්නත් පුළුවන් ජීවිතේ. සමහර ලාවට ලී කෑලි 4ක් හිටෝල යන්තම් සිවුරු ටිකකින් රුකුල්ලගෙන පුංචි කුටියක් හදාගෙන ඉන්න වෙන්න පුළුවන්. ගහක් යට ඉන්න වෙන්නත් පුළුවන් ජීවිතේ. පැවිද්දෙක් හැටියට මේ හැම දෙයකටම කැමති වෙන්න ඕන. ඔබට පුළුවන් දහනවා මේ දුෂ්කර ජීවිතේ ගත කරන්න. ලද කුටියකින් සතුටු වෙන්න පුළුවන්ද? අනේ ස්වාමීනි පුළුවන් කියන අපේ අරමුණ කුටියක් නෙමෙයි, උතුම් නිවන් අවබෝධ කර ගැනීම. ඒ නිසා අපිට ලැබිච්ච දෙයකින් සතුටු වෙලා එදා රාත්‍රී කොහේ හරි වැටිලා. දැන් බලන්න සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතර අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන උන්වහන්සේගේ තේර ගාථාවේ නිවනට යොමු වෙච්ච සිත් ඇති භික්ෂුවකට භාවනාවට වාඩි වුණාට පස්සේ දනිස් දෙක තෙමෙන්නේ නැත්නම් ඒ තරම් පුංචි කුටියක් වුණත් හොඳටම ඇති කියනවා. වේලිච්ච දෙයක් වෙන්න පුළුවන්, තෙත දෙයක් වෙන්න පුළුවන්. පිණ්ඩපාත යනකොට කුසගින්න නිවා ගන්න මොකක් හෝ දෙයක් ලැබෙනවා නම් ඒ ටිකත් ඇති කියනවා. දැන් මේ කවුද? සාරිපුත්තයන් වහන්සේ. උන්වහන්සේගේ ලද දෙයින් සතුටු වීමේ ගුණය මෙන්න මේ වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ කාලේ තිබිලා තියෙනවා ওই පූතිමුත්ත බේසජ්ජ කියලා අර කෝකටත් අයිල වගේ හැම ලෙඩකටම තිබුණේ මෙන්න මේ බේත. සමහරලාට මොන අසනීපේ හැදුනත් ඔන්න ඔය බේත තමයි ඒ කාලේ තිබිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ යන හොඳ වෛද්‍යවරු ඒ කාලේ ඉඳලා තියෙනවා. හොඳ වෛද්‍ය දැන් ජීවක වේද මහත්මයා ගැන සඳහන් වෙනවා. ඒ වගේ හොඳ වෛද්‍යවරු ඒ කාලේ ඉඳලා තියෙනවා. හැබැයි සමහර වෙලාවට ලෙඩක් දුකක් හැදුනහම හොඳ වෛද්‍යවරයෙක් හොයාගන්න නැහැ, බෙහෙතක් නැහැ. කැලේ සමහර වෙලාවට තියෙන මොකක් හරි කොලයකින් එක්වර හැම දෙයකටම තිබිච්ච පූතිමුත්ත බේසජ්ජ කියන මේ අරලු ගව මුත්‍රවල දාලා පල් කරලා හදන බෙහෙතක් හැටියට ওই විනයේ අටුවාවල මේ බෙහෙත ගැන සඳහන් වෙනවා. ඒ කාලේ තිබිච්ච බෙහෙතක්. එතකොට මෙන්න මේ බෙහෙත විතරයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා කැමතිද මේ දුෂ්කර ජීවිතේට? ස්වාමීනි කැමතියි කියන. ඉතින් ඒ වගේ පැවිද්දට ආපු කෙනා ඒ වගේ ඕන දෙයකට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් විදිහේ ජීවිතයක් ගත කරන්න පුරුදු වෙන්නට ඕන. ඒ වගේම ධර්මයේ තුල ජීවත් වෙන ගිහි ශ්‍රාවකයා දැන් ඒකනේ ප්‍රතිවේක්ෂාව බහලා ඇතිනේ. කුටියක් ගැන ප්‍රතිවේක්ෂාවක් තියෙනවා. ගන්න ආහාරය ටික ගැන ප්‍රතිවේක්ෂාවක් තියෙනවා. අඳින සිවුර ගැන ප්‍රතිවේක්ෂාවක් තියෙනවා. බෙහෙත් හේත් ගැන ප්‍රතිවේක්ෂාවක් තියෙනවා. කුටිය ගැන හිතනවා මම මේ කුටිය පරිහරණය කරන්නේ සීතස්ස පටිඝාතාය උන්හස්ස පටිඝාතාය. සීතලෙන් ආරක්ෂා වෙන්න, උණුසුමෙන් ආරක්ෂා වෙන්න, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න, දරුණු සර්පයන් සතුන්ගෙන් ආරක්ෂා වෙන්න. එතකොට මෙන්න මේ කුටියක් පරිහරණය කරන්නේ මොකටද? ගිහි ශ්‍රාවකයන් පවා දැනගන්න ඕනේ ඇයි අපි ගෙයක් හදාගන්නේ. ඒක තේරුම් ගන්න බැරි වුණාට පස්සේ දහතේ ණය වෙනවා. Tamanට පුළුවන් ප්‍රමාණයට වඩා සමහරු හම්බ කරන ගාණෙන් හදාගන්න පුළුවන් ගෙට වඩා විශාල අත්තිවාරමක් අතේ තියෙන සල්ලි වලින් භාගයක් ඉවරයි අත්තිවාරමට. ඊට පස්සේ කාමරයක් බැඳ ගන්න සල්ලි නැහැ. ඊට පස්සේ ජීවිත කාලෙම මැරෙනකන් අර ගේ හදාගන්න බැරි වෙනවා. ණය වෙනවා, සීට්ටු දානවා, ණයකාරය වෙනකොට හැංගෙනවා, නිින්දක් නැහැ. එතකොට Tamanට ලද දෙයින් සතුටු වෙන්න බැරි වුණාට පස්සේ සමහරු බලනවා එහා ගෙදර මිනිස්සයා කොහොමද ගේ, අර ගෙදර මිනිස්සයයි කොහොමද, මේ අයගේ කොහොමද. එතකොට එක එක්කෙනාට ඕනේ විදිහට සමහරු Tamanගේ ගෙයි කෑල්ලෙන් කෑල්ල සමහර ගෙවල් ජීවිත කාලෙම හදන එකම තමයි. ඔන්න සිමෙන්තිය කඩලා එක්ක ටයිල් අල්ලනවා. ටික කාලයක් ගියාට පස්සේ දැන් ඕක නෙමෙයි මෙන්න මේකයි කියලා ඒක කඩලා ලෑලි අල්ලනවා, මැදලා පොලිෂ් කරපු ලී අල්ලනවා.
කේක ගලවලා තව මොකක් හරි දෙයක් අල්ලනවා. එතකොට මේ ජීවිත කාලෙම කඩනවා හදනවා. සමහරුන්ගේ ජීවිතේ ලද දෙයින් සතුටක් නැහැ. සමහරලාට මුළු රෙදි කඩේම ඇද්දත් Tamanට ඇඳුමක් නැහැ. සතුටක් නැහැ. ලංකාවේ ඇඳුම් නැහැ. ඇඳුම් හොයන්න සමහරලා රටවල් වල ඇවිදිනවා. ඇඳුමක් හොයාගන්න. එතකොට මේ වගේ කවදාවත් ලද දෙයින් සතුටු වෙන්න බැරි පුද්ගලයෝ ඉන්නවා. එවැනි පුද්ගලයන්ට ජීවිතේ හැමදාම අසහනෙ, දුක, පීඩාව, තෘප්තියක් නැහැ. ලැබිච්ච කිසිම දෙයකින් තෘප්තියක් නැහැ. හැබැයි ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් දේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ සන්තුට්ඨීච. ඒතම් මංගල මුත්තම. ඒක මංගල කාරණයක්. ඒ නිසා ඔබ මේ කියන කරුණ ඔබේ ජීවිතය තුළ ඇති කරගන්න. ඊළඟ දේ තමයි කතඤ්ඤුතා. කෘතගුණ සැලකීම, කෘතගුණ දන්නාකම. Tamanට යම් කිසි උදව්වක් උපකාරයක් කරා නම් ඒක මතක තබා ගැනීම. සාරිපුත්තයන් වහන්සේ ගැන තමයි පුදුම විදිහට උන්වහන්සේගේ ජීවිත කතාව බලාගෙන යනකොට සාරිපුත්ත හාමුදුරන්ගේ නිහතමානීකම, කෘතගුණ දන්නාකම. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ඔය ජේතවනාරාමයට නිතර ආවගිය වයසක මිනිස්සෙක් ඉඳලා තියෙනවා රාද කියලා. ඉතින් මේ මිනිස්සයා නිතර ජේතවනාරාමයට ඇවිල්ලා පාඩුවේ පැත්තකට ගිහිල්ලා ඔන්න කුටිවල තනකොළ උගුල්ලනවා. පාරවල් ඒ කුටි වලට යන පාරවල් අතු ගන්නවා. ඊළඟට මල් ආසන සුද්ධ පවිත්‍ර කරනවා. දැන් බොහොම වයසට ගිය කෙනෙක්. මහලු කෙනෙක්. කාත් කවුරුත් නැති අසරණ කෙනෙක්. හැබැයි ජීවිතේ බොහෝ කාලයක් මේ භික්ෂුන් වහන්සේලාට ආරාම කටයුතු වලට උදව් උපකාර කර පාඩුවේ හිටපු මිනිස්සෙක්. දැන් වයසට ගිය කෙනෙක් රාද. දවසක් බුදුරජාණන් වහන්සේ වඩිනකොට මේ රාද බොහොම අමාරුවෙන් බිම වැතිරිලා තනකොළ උගුල්ලන කුටියක් ළඟ. බුදුරජාණන් වහන්සේ දැක්කා රාද බොහොම වයසයි, දැන් බොහොම වයෝවෘද්ධයි. රාදට බොහොම අසරණයි, හවුහරණක් නැහැ, කාගේවත් පිහිටක් නැහැ. එදා බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේට භික්ෂුන් වහන්සේලා රැස් කරලා එදා ඒ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි මේ රාද බොහෝ කාලයක් මේ ආරාමයට ආපු ගියපු උදව් උපකාර කරපු භික්ෂුන් වහන්සේලාට උපකාර කරපු කෙනෙක්. කවුරුත් කැමති දැහුව මේ රාදව පැවිදි කරගන්න. හැබැයි දැන් වයස නිසා කවුරුත් කැමති නැහැ. ඒ අතර බුදුරජාණන් වහන්සේ දැන් ටික වෙලාවකින් සාරිපුත්ත මහරහතන් වහන්සේත් මේ ධම්සභා මණ්ඩපේ මේ භික්ෂුන් වහන්සේලා අතරට වැඩියා. බුදුරජාණන් වහන්සේ අහනවා මේ භික්ෂුන් වහන්සේලා අතරේ මේ රාද කාට හරි කෙනෙකුට උදව්වක් උපකාරයක් කරා මතකද? ඔබලාට මේ රාදකින් පුංචි උදව්වක් හරි වෙලා තියෙනවද? එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ රාදකින් මට පුංචි උදව්වක් වුණා කියන. දවසක් සාරිපුත්ත හාමුදුරුව උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට අනික් ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩියට පස්සේ මේ අඩුපාඩු ඔක්කොම බලනවා කියන මේ කුටිවල දොරවල් වහලාද, අතු ගාලාද, සුද්ධ පවිත්‍ර කරලාද, මේ අඩුපාඩු ඔක්කොම බලලා තමයි කියන අන්තිමට සාරිපුත්තයන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්. එහෙම පිණ්ඩපාතේ වඩිනකොට දැන් දානි වෙලාව අවසන් වෙගෙන තව ටික වෙලාවයි තියෙන්නේ. ඒ යන ගෙවල් වලින් දානි ලැබුණේ. හැබැයි තව ටික වෙලාවකින් දානි වෙලාව අවසන් වෙනවා. ඊර අවරට යනවා. එතකොට මේ පාරයිනේ වාඩි වෙලා හිටපු මේ වයසක කෙනා රාද සාරිපුත්තයන් වහන්සේ දැකලා කියනවා, සාරිපුත්තයන් වහන්සේ පිණ්ඩපාතේ කරගන්න වෙලාව අවසන් වෙගෙන ඉනවා. අන්න අර ගෙදරට යන්න කිව්වා. ඒ ගෙදරින් දානි ලැබෙනවා. අන්න අතනට වඩින්න කිව්වා. සාරිපුත්ත හාමුදුරුවෝ නිවසට වැඩියට පස්සේ ඒ නිවසෙන් දාන ටික ලැබුණා. එදා ඒ දාන ටික ඉක්මනට වැළඳුවා. සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ රාද එදා මට මේ පිණ්ඩපාතේ කරගන්න නිවස පෙන්නුවේ නැත්නම් එදා මට මේ දාන වේල මග හැරෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, සාරිපුත්ත එහෙමනම් ඔබ කැමතිද මේ රාදව පැවිදි කරගන්න? රාදට අනුග්‍රහ කරන්න? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කැමතියි කිව්වා. බලන්න සාරිපුත්තයන් වහන්සේගේ තියෙන කරුණාව, නිහතමානීකම. මේ සාරිපුත්ත හාමුදුරන්ගේ ප්‍රඥාව ගැන දේශනාවක සඳහන් වෙනවා, අටුවාවක විස්තර වෙනවා. කල්පයක් තුල වහින වැස්සේ වැහි බින්දු ගණන් කරන්න තරම් පුළුවන් මහා ප්‍රඥාවකින් හෙබි කෙනෙක් කියනවා සාරිපුත්තයන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රඥාව ගැන උපමාවක් කියන්නේ මේ විදිහට. හැබැයි සාරිපුත්ත හාමුදුරුවෝ ඉන්නේ කිසිවක් නොදන්න කෙනෙක් වගේ කියනවා, පාපිස්සක් වගේ කියනවා. ඒ තරම් නිහතමානී කෙනෙක් කියන. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලගෙන සාරිපුත්ත හාමුදුරුවම මේ රාදව එක්කන්ගෙන ගිහිල්ලා පැවිදි කරා.
පැවිදි කරා විතරක් නෙවෙයි දැන් සමහරු වයසක අය පැවිදි කරන ඔහේ දාලා තියෙන එක කොහේ හරි යවනවා පැවිදි කරන්න විතරයි පුළුවන්. හැබැයි සාරිපුත්ත හාමුදුරුවෝ තමන්ගේම කුටියේ තියාගෙන සිවුරු පරිහරණය කරන්නේ මෙහෙමයි, සිවුරු අඳින්නේ මෙහෙමයි, පාත්‍ර පරිහරණය කරන්නේ මෙහෙමයි, ශාසනික වත් පිළිවෙත් මෙහෙමයි, ධර්මයේ මෙහෙමයි කියලා ඔක්කොම සාරිපුත්තයන් වහන්සේම ළඟ තියාගෙන ඉගැන්නුවා. සාරිපුත්ත හාමුදුරුවම පිණ්ඩපාත යනකොට එක් කරගෙන යනවා. සමහර දවස්වලට සාරිපුත්ත හාමුදුරන්ට ලැබෙන පිණ්ඩපාතේ කොටස ගෙනහලා දෙනවා. උන්වහන්සේම ධර්ම විනය ඉගැන්නුවා. ඒ විතරක් නෙමේ මේ රාද වයසට ගිහිල්ලා පැවිදි වුණත් සාරිපුත්තයන් වහන්සේගේ මහා කරුණා මහා ප්‍රඥාව නිසාම සාරිපුත්ත හාමුදුරන්ගෙන් අවවාද අනුශාසන ඇතුව බණ අහලා භාවනා කරලා කෙලෙසුන්ගෙන් මිදිලා රහත් භාවයට පත් වුණා. මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එතකොට ඒ තමන්ට කරපු පුංචි කෘතගුණය සාරිපුත්ත හාමුදුරන්ට මතක තිබුණා. ඒ කෘතගුණ සැලකීමේ ගුණය ඔබේ ජීවිතය තුළ ඔබ ඇති කරගත්තේ නැත්නම් ඔබ සමහර වෙලාවට මොනතරම් උගතෙක් වුණත් මොනතරම් බලවතෙක් වුණත් මොනතරම් සමාජය ඉහළට ගියත් ඔබට ඔබ පරදින තැන මිනිස්සු නින්දා කරනවා. කිසි කෙලෙහි ගුණයක් නොදන්න මිනිස්සයා කිසිම කෘතගුණයක් නැහැ, මහ පව්කාරය. ඔහොමයි මිනිස්සු බනින්නේ. ওই මිනිස්සයාට කොච්චර කරත් කිසි ගුණයක් නැහැ. ඒ විදිහට අපිට සමාජය ඇහෙනවා මිනිස්සු කෘතගුණ නොදන්නාකම. සමහරු ඉහළට ගියාට පස්සේ දන් අඳුරන්නේ වගේ. තමන්ටම උදව්පකාර කරපු කාලයක් තමන්ට උදව්පකාර කරපු කෙනා මේ කවුද කියලා අහනවා. මන් දන්නේ නැහැ මෙයාව කියනවා. එතකොට ඒ තරම් මාන්නෙන් ඉදිමිලා ජීවත් වෙන පුද්ගලයෝ ඉන්නවා. ඒ නිසා කෘතගුණ අඩු ගානේ ඔබට ලොකු දෙයක් බැරි වෙයි. hina වෙලා වචනකින් හරි කතා බහ කරලා ඒ කෘතගුණ මතක් කරගන්න පුළුවන් නම් අනේ මේ කෙනා මට ඒ කාලේ මෙහෙම උදව් කරා. මේ කෙනා මට මේ විදිහ මගේ ජීවිතයට උපකාර කරලා තියෙනවා. මට මේ විදිහට පිහිට වෙලා තියෙනවා. ඒ දේ ඔබට නිතර තනියම හරි සිහි කරගන්න පුළුවන් නම් ඔබ මහා මංගල සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මංගල කාරණයක්. ඒ නිසා මේ ගාථාවේ මංගල කාරණා කීපයක් අපි දැන් කතා කරා. අන්තිම කාරණේ තමයි කාලේන ධම්ම ශ්‍රවණ. සුදුසු කාලයේ ධර්ම ශ්‍රවණය කිරීම. ඒ තම් මංගල මුත්තම මංගල කාරණය. අද තරම් බණහන්න සුදුසු කාලයක්. මීට ඉස්සර මිනිස්සු බණහන්න ඔබම හිතන්. ඉස්සර ඔය අරියවංශ දේශන පැවැත්වෙනකොට මිනිස්සු පයින් යන්නේ කියන අනුරාධපුරයට තිස්ස මහරාමේ ඉඳන් බණහන්. එතකොට එදා බණපදයක් අහන්න මිනිස්සු කොච්චර කැපකිරීම කරාද. කළුදිය පුකුණ ආරාමේ කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ දහම් දෙසනකොට සද්ධාතිස්ස රජුරෝ එළි වෙනකන් හිටගෙන බණ ඇහුවා කියලා ඔබ අහලා ඇති. එතකොට ඉස්සර මිනිස්සු බණ අහන්න මේ වගේ මාධ්‍ය තිබුණ නැහැ ඉස්සර මිනිස්සුන්ට. ඔබ හිතන්න මේට අවුරුදු 30 40කට එහා මෙහෙම මේ මාධ්‍ය තිබුණාද බණ අහන්න? මෙහෙම බණ අහන්න වාසනාවක් නැහැ. ඉස්සර පන්සල් වලට මිනිස්සු බොහෝ කඳු නැගගෙන පයින් අන්න අසවල් තැන බණක් තියෙනවා. අසවල් දිහා ධර්ම දේශනාවක් පැවැත්වෙනලු යමල්ලා බණහන්න කියලා පැය ගණන් පයින් ඇවිදගෙන ගිහිල්ලා වාඩි වෙලා බණ ටික අහලා මහා රෑ හුළු වතු අරගෙන මිනිස්සු ඔහොම තමයි ගෙවල් වලට පිටත් වෙලා එන්නේ. එතකොට බණ පදයක් අහන්න දින ගණන් යොදුන් ගණන් පයින් ගියා ඉස්සර මිනිස්සු. අද මිනිස්සුන්ට බණ අහන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. මේ මාධ්‍ය තුල කොච්චරනම් ධර්ම දේශනා ධර්ම ශ්‍රවණී කරන්න වාසනාව තියෙනවද? ඒ නිසා බණ අහන්න ධර්ම ගෞරවයෙන් බණහන්. අර නිතර බණ ඇහෙනකොට ධර්ම ගෞරවය බොහෝ දෙනෙකුට නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ අර කොසල් රජුරෝ දැකපු හීනවල පෙන්නනවා සඳුන් අරටුවක් කුණු මාළු ගානට වැටෙනවා වගේ වෙනවා. ධර්ම ගෞරවයෙන් නිතර බණ ඇහෙනකොට මිනිස්සුන්ට ධර්ම ගෞරවය නැති වෙනවා. ඒ තුල තමන්ට ධර්මයේ පිහිටන් නැති වෙනවා. ඒ නිසා ඔබ මතක තියාගන්න බණ අහනකොට බණ පොතක් කියවත් පොතට වැඳලා කියවන්න. බණක් අහනකොට සමහර අය ඉන්නවා ඒ අය කියනවා හාමුදුරනේ අපි රේඩියකට පවා වඳිනවා. මොකද මගේ කල්යාණ මිත්‍රයා මට බණ ටික ඇහෙන්නේ මේකෙන් කියන. ඒක තමයි ධර්ම ගෞරවය. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ රේඩියකට වඳින්නේ මොන පිස්සෙද්ද කියලා. හැබැයි ඒ ගෞරවය. ඒ නිසා සමහරු බුද්ධ දේශනාවල පෙන්නනවා සමහරු බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිශාවට හැරිලා වන්දනා කරා. සමහර අවස්ථාවල් වල ඒ අය දැන් ඔය කුජ්ජුත්තර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිශාවට හැරිලා වන්දනා කළා තමයි සාමාවතී ඇතුළු පිරිසට අහගත්ත බණ ටික කියන්නේ. සමහර උපාසකවරු ගැන තියෙනවා
ඒ උපාසකයන්ගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද? ඔබ බණ ඇහුවනම් උන්වහන්සේ කොහොමද කියලා අහනකොට ඒ උපාසකවරු උතුරු සළුව අරගෙන ඊළඟට ඒක අතට අරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිශාවට හැරිලා දොහොත් මුදුන් දීලා වන්දනා කරලා ඉතිපිසෝ භගව අරහං කියලා බුදුගුණ කියලා වන්දනා කරලා තමයි ඒ අහපු බණපදේ බුදුරජාණන් වහන්සේගේ මම මෙහෙම බණක් ඇහුවා කියලා කියන්නේ. ඒ නිසා ඒ ධර්මයට ධර්ම ගෞරවය තියෙන්නට ඕන. අන්න එතකොටයි මේ ධර්මී පිහිටන් ධම්ම කාමෝ භවං හෝති ධම්මදිස්සී පරාභව කියන. ධර්මයට කැමති කෙනා, ධර්මයට ආසා කරන කෙනා, ධර්මයට ගෞරව දක්වන කෙනා දවසින් දවස ධර්මයේ තුල දියුණුව කරා යනවා. ධම්මදිස්සී පරාභව, ධර්මයට අගෞරව කරන කෙනා මෙලොව පරලොව දෙකින්ම පිරිහිලා විනාශේ කරා යනවා. ඒ නිසා ධර්ම ගෞරවය ඇති කරගන්න. ඔබේ ජීවිතය තුළ ධර්මයට ගරු කරන කෙනෙක් බවට පත් වෙන්න. නිතර බණ අහන්න, ධර්ම ගෞරවයෙන් බණ අහන්න. දවසකට එක බණක් දෙකක් හරි. දැන් අද සමහරලා පැය 24ම බණ තියෙනවා. බණ යන නාලිකාම තියෙනවා. බණම යන. හැබැයි හැම වෙලේම ගෙවල් වල බණ දාලා ඒ ගෙවල් වල වැඩ කර අතු ගන්නවා, දර පලනවා, ඇවිදිනවා, ගෙදර වැඩ ඔක්කොම කරන්නේ නිකන් පසුබිම් සංකීතයක් වගේ බණ දාගෙන. ඒ මට්ටමටපත් වෙන්න එපා. එක බණක් හරි ගෞරවයෙන් වාඩි වෙලා අහන්න. ධර්ම ගෞරවය තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ දහම් දේශනකොට ධර්ම දේශනා කිරීමේදී අනුගමනය කළ යුතු සීකියා ශික්ෂාපද ගණනාවක් ස්වාමින් වහන්සේලාට පෙන්නනවා. ඒවැ පෙන්නනවා අතේ ආයුධයක් තියාගෙන ඉන්න කෙනෙකුට බණ කියන්න එපා කියන. ඒකට හේතු ආයුධෙන් ගහයි කියලා නෙමෙයි. ඔහුට ධර්ම ගෞරවයක් තියෙනවා නම් ඒවා පැත්තක තියලා වැඳගෙන වාඩි වෙනවා. සමහර කෙනෙක් තොප්පියක් දාගෙන ලෙඩක් නම් කමක් නැහැ. සමහර අය අසනීපයක් නැතුව තොප්පියක් දාගෙන එක්කෝ හිස් පළඳනාව පැලඳගෙන ඉන්න කෙනෙකුට බණ කියන්න යන්න එපා. ධර්ම ගෞරවය තියෙනවා නම් ඒක ඉවත් කරලා බොහොම ගෞරවයෙන් වාඩි වෙලා බණහන්. හිටගෙන ඉන්න කෙනෙකුට ඉඳගෙන බණ කියන්න එපා කියන. ධර්ම ගෞරවයක් තියෙනවා නම් එයා වැඳගෙන වාඩි වෙනවා. උස් ආසනයක ඉන්න කෙනෙකුට පහත් ආසනයක බිම වාඩි වෙලා ඊට වඩා පහළ තැනක වාඩි වෙලා බණ කියන්න එපා කියන. ඔබ අහලා ඇති ධර්මාශෝක රජ්ජුරුව පවා අධිරාජ්‍යවාදී රජ්ජුරුව, මුළු දඹදිව් තලයේම අධිරාජ්‍යයක් කරපු රජ්ජුරුව පුංචි නීග්‍රෝධ සාමණේරයන් වහන්සේගෙන් බණ ඇහුවේ තමන්ගේ රාජකීය ආසනය තමයි ඔබ වහන්සේ කැමති තැනක වාඩි වෙන්න කිව්වා. උන්වහන්සේ ගිහිල්ලා වාඩි වුණේ රජ්ජුරුවන්ගේ සිංහාසනයේ මත වාඩි වෙලා තමයි රජ්ජුරුවන්ට දහම් දෙසුවේ. ඒ නිසා බණ අහනකොට ධර්ම ගෞරවයක් ඇති කරගන්න. අන්නේ ධර්ම ගෞරවයත් එක්ක තමයි ධර්මයේ පිහිටන්නේ. ධර්ම ගෞරවයෙන් බණහන්. බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ පෙන්නපු මේ ගාථාවේ තියෙන මංගල කාරණා පහම ඔබ අද දවසේ ඔබේ ජීවිතයට ඇතුළු කරගන්න දක්ෂ වෙන්න. ඒ තමයි ගහාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුතා කාලේන ධම්ම ශවණං ඒතම් මංගල මුත්තමං. ගහාරවෝච කියන ගරු කළ යුත්තන්ට ගරු කිරීම. නිවාතෝච යටහත් පැවතුම් ඇති නිහතමානී උඩඟු නොවන කෙනෙක් බවට පත්වෙන්. සන්තුට්ඨීච ඔබ ලද දෙයින් සතුටු වෙන කෙනෙක් බවට පත්වෙන්. කතඤ්ඤුතා කෘතගුණ දන්න, කෘතගුණ සලකන, කෙලෙහි ගුණ දන්න කෙනෙක් බවට පත්වෙන්. කාලේන ධම්ම ශවණං නිතර බණහන්න, සුදුසු කාලයේ ධර්ම ශ්‍රවණය කරන්න. ඒ තම් මංගල මුත්තම. මෙන්න මේ මහා මංගල සූත්‍රය ඇතුළත් මේ කාරණා ඔබේ ජීවිතය තුළ ඇති කරගෙන ඔබ හැම දිනාටමත් උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.